ආයුබෝවන් අපේ මේ විශ්ව පන්සල තුලින් අප ඔබ හැමදෙනාටම පුංචි දැනුම් දීමක් කරන්නටයි අදහස් කරන්නේ. අශදුෂ මහා දාන පූජාවක් සිද්ධ කරනවා මම මගේ මූලිකත්වයෙන් මගේ සුමග පදනම කියන පදනම මුල් කරගෙන. මම කැමති මේ නාලිකාව අසන නර්බන ඔබ හැමදෙනාම මේ අවබෝධ ඥාණයෙන් අවබෝධ කරගෙන හරි දේ තත්වාකාරයෙන් කරන්න එක ලොකු පින්කමක්. මේ මාසේ අගෝස්තු මාසේ 27 වෙනි සෙනසුරාදා සහ 28 ඉරිදා දෙදින පුරා අනුරාධපුරයේ අබේගිරි විහාරයේ අභියස සිද්ධ කරන්නේ. මේ අපි කරන 15 වෙනි වතාව. ඉතින් මේ වතාවේ අපි 27 වෙනි සෙනසුරාදා සවස් 5ට අබේගිරියේ චෛත්‍යරාජන් වහන්සේ අභියස බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලයේ වළඳන ලද ගිලම්පස වර්ග වලින් පාත්‍රා 109ක් පංචතූරේ නාදයත් එක්ක සන්දාවේ පූජා පවත්වලා බෝධි සහ චෛත්‍ය වන්දනාව සිද්ධ කරලා ඉන් අනතුරුව රටට ජාතිර සෙත්පතා සර්ව රාත්‍රිය පිරිස් සජ්ජායනාව සිද්ධ කරනවා සලපතල මළුවේ. ඒ සජ්ජායනාව සිද්ධ කරන අතරේ අප ගවපාන භෝජන දානි නම් විශේෂ දානයක් සකස් කරනවා. ගවපාන භෝජන දානි කියන්නේ අපගේ බෝසතාණෝ මංගල බුදුන් දවස සුරුචි බ්‍රාහ්මණව ඉපදිලා උන්වහන්සේ සසරේ නොනසන පින්කම මොකක්දයි බුදු පියාණන් වහන්සේ විමසූ විට බුදු පියාණන් වහන්සේ මේ විමසූ තැනැත්තා ගැන බැලුවා. එහිදී දුටුවාම ඔහු ඉදිරි කාලයකදී ගෞතම නමින් බුදු වෙන බෝසත්වරයෙක්. ඒ දැනගෙන උන්වහන්සේ දේශනා කරා මෙන්න මේ කාරණා සහිතව නොකඩනු සාලින් සුවඳ දරින් ගිනි නොවදිනසේ ජලයේ නොමසු ඕජ රසයේ වැඩි මේ දානිය සකස් කර පූජා කරොත් ඒ සංසාරයේ නොනසන පින්කමක්. ඒ පූජාව පවත්වලා සුරුචි බ්‍රාහ්මණයා මංගල බුදු පියාණන් වහන්සේගේ නියත විවරණ ලැබුවා. ඒ සිහි කරලා අපි දානය සකස් කරනවා. පසුදෙන උදෑසන අපි මේ බුද්ධ පූජා පාත්‍රා 109ක් නැවත බුද්ධ පූජා වශයෙන් පවත්වලා ඉන් අනතුරුව සසුන රැක ගැනීම වස් කුලදරුවෝ අපි කිහිප දෙනෙක් ඒ ස්ථානයේ පැවිදි කරනවා. ඉන්පසු උදෑසන 10ට නැවත බුදු පියාණන් වහන්සේ මේ ලක්දිවට පැමිණිලා මණියක්ක නාගරාජන් වහන්සේගෙන් ලැබූ පළවෙනි මහා සංඝ දක්ෂිනාවේ ව්‍යංජන සියය සමග පාත්‍රා 109ක බුද්ධ පූජාව දහවල් පවත්වලා අනුතර 120ක් පමණ මහා සංඝ රත්නයේ වැඩම කරලා විනයානුකූල අෂ්ටපරිස්කාර වලින් මහා සංඝගත දක්ෂිනාව පූජා පවත්වනවා. ඒ පූජාවෙන් පස්සේ අප විසින් විශේෂ පූජාවක් වශයෙන් තෝරා ගන්නා ලද අලු පහසුකම් සහිත විහාරාරාම 60ක් උදෙසා එක් විහාරයකට ලක්ෂයක පමණ වටිනාකමින් යුත් ඇඳ පුටුව කබඩ් මේසය ස්ටෑන්ඩ් ෆෑන් එක ඉලෙක්ට්‍රික් කෙටල් එක අෂ්ටපරිස්කාර සෙසු පරිස්කාර හොඳ ඇඳ ගුදිරියක් ආකාරයට බඩු භාණ්ඩ ලක්ෂයකට වඩා වටිනාකමින් භාණ්ඩ පන්සල් 60කට පූජා කරලා එය සංඝසතු කර පූජා කරනවා. එක පන්සලට ලක්ෂයක විතර බඩු පන්සල් 60කට ඒ විදිහට පූජා කරනවා. ඒ සඳහා දැන් බැතිමුතුන්නේ කුටි බාර අරගෙන තියෙනවා. ඊළඟ අපේ අෂ්ටපරිස්කාරات 120ක් පූජා කරන අෂ්ටපරිස්කාර අප මහාන කඩේක අලවි නොකරන විනයානුකූල අෂ්ටපරිස්කාර ඉන්නන්තර සංඝසතු දාණයෙන් පස්සේ ඉන්දිකටුවේ පටන් අලියතුන් දක්වා භෞතික භාණ්ඩ සියල්ල එක රාශී කර ඒ සියල්ල සංඝසතු කර පූජා කරනවා. බුද්ධ ප්‍රමුඛව ඒ කප්රුක් පූජා නමින් හඳුන්වනවා. අර චෛත්‍ය දමන කංචුකේ නෙවෙයි කප්රුක් පූජා යනු භෞතික භාණ්ඩ ඒක රාශි කරලා සංඝසතු කරලා පූජා කරන එක. ඒ පූජාවෙන් පස්සේ ගැබිනි මාතාවන් කිහිප දෙනෙක් උදෙසා අත්‍යවශ්‍ය පෝෂණ මල්ලක් සහ බඩු භාණ්ඩත් අලු පහ සහිත දරුවන් කිහිප දෙනෙකුට මේ කාලේ හැකියවුරින් අප පාසල් උපකරණ දානයක් වශයෙන් දී මේ පූජාවසානයේ සදෙව ලෝකයට ආරාධනා කළ ආරාධනා පුණ්‍යානුමෝදනාව සමග අටෝරාශි මහා දේව පූජාන පූජා පවත්වලා මේ විශ්වයේ පවතින මේ දෝෂ මේ රටේ පවතින පීඩා දුරු වෙන්නට අපි රටට ජාතියට අනන්‍යතාවකින් තොරව සියලුම ජාතීන්ට සෙත් කරන මහා පූජාවක් 28 වෙනිදා සවස් 5ට. එබැවින් පින් කැමැති ඔබ හැමදෙනා කැමැති නම් මේ සඳහා බලන්න දැක බලා ගන්නට හැකිනම් හැකියවරකින් දායක වෙන්න. මේ සසරේ නොනතන පින්කමක් අසදුෂ යනු නිතර කළ නොහැකි නිතර දැකිය නොහැකි උත්තම ගණයේ පින්කම ප්‍රකාශ කරන අතර මේ බුදුන් දවස කෝසල මල්ලිකා විශාඛා මහා උපාසිකා වැනි අය දුන්නු දානයක් අප ඒ නිරූපණය කරමින් මේ ලංකාවේ කරන්නේ 15 වෙනි වතාවට. එසේනම් ඔබ හැමදෙනා හැකියවරින් 2022 මේ අගෝස්තු මාසයේ 27 ආරම්භ කරන පූජාවට හැකියවරින් දායක වෙන්න
ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ මේ බුධ ග්‍රහයාගේ ගමන් රටාව ගැන. කියන්නේ බුධ උච්ච ක්ෂේත්‍ර වෙනවා, කන්‍යා රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා මේ අගෝස්තු මාසයේ 21 වෙනි දිනට එළි වෙන්නට. 20 වෙනිදා රාත්‍රියේ. ඉතින් කොහොම වුණත් අගෝස්තු 21 සිට ඔක්තෝබර් 26 දක්වා මාස දෙකකට අධික කාලයක් මේ බුධ ග්‍රහ දෙවිතුමෝ කන්‍යා රාශිගතව තමයි ඉන්නේ. හොඳ කාලයක් හොඳ කරගත්තොත්. ඒ නිසා අපි හොඳ කරගන්න පුංචි පූජාවක් කියා දෙන්න ඕන. පලාපල කිව්වාට ඔබට ගැලවෙන්න බෑනේ. ඒ නිසා මේක අපි පොදුවේ දෙන දෙයක්. ඔබට ජයක් වුණොත් අපට හොඳයි. අපට පිනක්. ඒක නිසා මේ බුධ ග්‍රහයා වෙන කරන පූජා කවදාවත් රැට කරන්න බෑ. මේක තේරුම් ගන්න. බෝධි පූජා කරන්න කියලා සමහර අය දෙනවා බුධ අපලවලට. රාත්‍රියට කරන්න බෑ. උදේට කරන ක්‍රම වෙනම තියෙනවා. නමුත් මේ සමස්ත පොදුවේ කරන පූජාවක් නිසා මම මේ මොහොතේ කියා දෙන්න මේක කාටවත් පොදු පූජාවක්. පුජ්‍යලික කරන්න පුජ්‍යලික කේන්දරේ බලන්ට වෙනවා අපිට. ඒක නිසා පොදුවේ අපිට මෙහෙමයි දෙන්න වෙන්නේ. බුධ ග්‍රහයා වෙනුවෙන් උදේ වරුවේ කියන්නේ 12 සූර්යයා උදාමත් එක්ක සූර්යාගේ හිරු කිරණත් එක්ක බෝධියක් අසලට යන්න ඕන උදේ වරුවේ. ඇත්තටම පූජා කරන්න ඕන එක එක ලග්නවලට එක එක වර්ණ මිශ්‍ර තිබුණාට බෝධියට අත්‍යවශ්‍යයි නිල් මල් නැත නිල් මහ නිල් මල්. නිල් මල් හෝ නිල් මහ නිල් මල් බුධ ග්‍රහයා වෙනුවෙන් පූජා පවත්වන්නට ඕනේ. නිල් මහ නිල් පූජා බොහෝ දෙනෙක් වැරදි විදිහට පූජා කරන්නේ ප්‍රතිඵල අඩුයි. නිල් මහ නිල් පූජාවේදී නටු කඩන්නේ නැහැ. මේ නටුව පිටින් මේ වාගේ දියර තියෙන වාස් එකකට දාලා ඒ නැත්තම් මුට්ටියකට මේ වගේ කලසකට දාලා මහ නිල් මල් 7 9 11 ආදී කොට ඔත්තේ සංඛ්‍යාවක් බෝධිය තැන්පත් කරලා තවත් වෙනත් මලුත් පූජා කරන්නට. නමුත් මූලික වෙන පළවෙනි ඒ පුෂ්පය තමයි නිල් මහ නිල් බුධ ග්‍රහයාගේ දෝෂ භංග වෙන්න ඒ පූජා කරන්නට මේ අපි හදලා තියෙන විදිහට බුලත් රවුමට තියලා ඒ මත තමයි මේ අපි මේ සෙම්බෝ තියලා තියෙන්නේ. සෙම්බෝට තමයි මහ නිල් මල් දාලා තියෙන්නේ. ඒ නිසා මේ මහ නිල් මල් වල ස්වභාවය නටුව පිටින් තියෙන්න ඕන. අවස්වරුවේ ඇකිලෙන පහෝදාට නැවතත් පණ එනවා. ඒ නිසා දවස් 3ක් විතර ඇකිලෙන දිගහැරෙන මලක් බුධ ග්‍රහයාගේ එක පැත්තයි වර්ණවත් ප්‍රභාෂර අනිත් පැත්ත අඳුරුයි. එකම ග්‍රහයා. දැන් කුජ ග්‍රහයාට පෘථිවි ධාතුවට උදේ රෑ දවල් දෙකක් තියෙනවා. බුධ ග්‍රහයට නෑ. ඒ නිසා ඔහුගේ ප්‍රභාෂර බලයේ තියෙන වෙලාවක තමයි අපි මේ පූජාව පවත්වන්නේ. මේක ඔබට විතරක් නෙමෙයි ජෝතිවේදීනුත් මේකෙන් ඉගෙන ගත්තා ආවේ. මා නිර්හංකාරයි. ඒකට කමක් නෑ. ඉතින් ඒ නිසා උදෑසන පුළුවන් තරම් හොඳයි මහ නිල් මල් වගේ ටිකක් තිබ්බත් මල් පහන් පත්තු කරන්න දල්වන තෙල් වර්ගයේ ඇත්තටම තල තෙල් මී තෙල් අබ තෙල් මිශ්‍ර කරලා හොඳයි වෙන වෙනමත් හොඳයි බෝධි ළඟට ගිහින් වන්දනා කරලා ඒ ස්ථානයේ රතන සූත්‍රයේ ජයපිරිත සජ්ජනා කරන සදේව ලෝකයට පින් දීලා සදේව ලෝකයට පමණක් පින් දීලා ඊළඟ ග්‍රහ දේව මණ්ඩලයට පින් දීලා ඍෂිවරුන්ට පින් දීලා මේ දේව මණ්ඩලමයි කොටස් 3ක් පින් දීලා කවුරුත් පින් දෙන්නේ නැහැ ඍෂිවරුන්ට. නමුත් විශ්ව රකින්න ආත්ම දෙවියන්ටත් වඩා වටිනවා. ඒ නිසා දෙවියන්ට ඒත් එක්කම ග්‍රහ දේව මණ්ඩලයට විශ්ව දේව මණ්ඩලයට පින් දීලා මිල වශයෙන් Tamanට ජය ඉල්ලගන්නට මේත් එක්කම සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සියලු සත්වයින්ට සිත ඉල්ලන්ට එසේ කිරීමෙන් මේ බුද්ධගේ පිහිටීම තුල ඇතිවෙන්නා වූ බාධා පීඩා බොහෝ කොට ඉවත් කර ගන්නට පුළුවන්. මොකද බුද්ධ නපුංසක ග්‍රහයේ හැරෙන පැත්තට හොයියා පාවා දෙනවා. නරක ග්‍රහයකට එකතු වුණොත් ඵල නරකයි. ඒ නිසා හොඳට තේරුම් අරන් වැඩ කටයුතු කරන්න අපි යනවා රාශි වශයෙන් මේෂ රාශියට. ඇත්තරම මේෂ ලග්නේ මේෂ රාශියට මේ බුධ කියන ග්‍රහ දෙවිතුමෝ ප්‍රවිෂ්ඨ වෙන්නේ 6 වැන්නට. කන්‍යා කියන්නේ බුධ 6 වැන්නේ. 6 වැන්න කියන්නේ සතුරේ ස්ථාන. නමුත් කුජට බුධ මිත්‍රශීලී. ඒ නිසා 6 වැන්නේ බුධ කියන්නේ විශ්ව දැනුම ලබා දෙන කාලයක්. ඒත් එක්කම රැකිරක්ෂා ස්ථානවල ටිකක් බාධා ඇති වෙනවා. අතුරු කරන අයගේ සතුරු බලපෑම අඳුනා ගන්න පුළුවන් කාලෙක ඉතින් සුබයිනේ. ඒ සතුරු මතු වෙනවා. සතුරු ඉස්මතු වෙනවා. රැකිරක්ෂා ස්ථානවල බාධා එනවා. ඇයි එහෙම එන්නේ? තමන්ට විරුද්ධව විරුද්ධවාදීන් තමන් ළඟ හිටපු නිසා. ඉතින් අඳුන ගන්න එක හොඳයිනේ.
අවබෝධ කරගත්තා මේ විස මේ හොඳ දේ කියලා විස ඈත් කරන්න පුළුවන්. ඉතින් හොඳයිනේ. අපි නම කියන්නේ සුභාසුභ මිශ්‍රයි කියලා. අසුභ දේ සුභ කරගන්නනේ මා ගොඩක් කතා කරන්නේ. ඔබේ හිත සතුට කරන්න විතරක් නෙමෙයි මේෂ ලග්න කරුවන්ට හොඳයි. බුද්ධිය පාවිච්චි කරලා හොඳ දේ රැක ගන්නට කාලයක් එන්නේ. සමහර තමන්ගේ ප්‍රේම සම්බන්ධතාවට විරුද්ධවාදීන් කේලම් කියලා දෙදරන්ට පුළුවන්. ඔබ කරන්න ඕන කියන දේ ආගෙන ඉඳලා තමන් යහපත් දේ ප්‍රවිෂ්ඨ කරගන්න. එතකොට ඇත්තටම ඒ සම්බන්ධතාව නැවත අලුත් වැඩියා වෙලා මෝහහත් වෙනවා. පීයක් මලකඩ කන විට අපි පැත්තකට විසි කරන්නේ ඒක මෝහහත් තියෙනවා. අන්න ඒ වාගේ මේ කාලයේ මේෂ ලග්න කරුවෝ තම ජීවිතේ මෝහතක් හදාගන්නට බුද්ධිය පාවිච්චි කරලා සතුරු දමනය වෙන්න. සතුරු දමනය කරගත්තොත් තමන්ගේ ඉදිරි ගමන් රටාවට තියෙන බාධක පීඩක කම්කටොළු දුරු කරගන්න පුළුවන්. ඒ නිසායි මම බුද අයවැන්නට සුබයි කියන්නේ. නමුත් ඕක පලාපොළ දිගයි බුදු මාර්ගවත්වානි අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල රෝග ඇති වෙනවා, ගෙඩි වන පිළිකා මතු වෙනවා. ඔව් ඉතින් හරි ඒවත් වෙනවා. ඒ හැමදේම ජය ගන්නවා. මොකද ඔබගේ මේ මොහොතේ මේෂ රාශියේ 12 වෙනි ගුරු ග්‍රහය උච්චක් ශ්‍රේෂ්ඨ ගමන් කරනකොට ඒ බුධ ග්‍රහය ගුරු දකින්න නිසා උතුම් බලයක් උතුම් පුණ්‍යකාරික ග්‍රහයකට යටත් වෙන නිසා බුධ ග්‍රහය මම කියන්නේ එයා හැරෙන පැත්තට හැරෙනවා කියන්නේ. හොඳ කෙනෙකුට එකතු වුණොත් බුධ ග්‍රහය හොඳයි. හරි ධාර්මිකයි. පාප ග්‍රහයකට එකතු වුණොත් බුධ ග්‍රහය හරි පාපකාරයා කියන එක තමයි කරන්නේ. ලංකාවේ හමුදා පොලිසිය වාගේ. මෙහෙම කිව්වට සමාවෙන්න. මොකද හේතුව ඕඩරේට වැඩ කරන්නේ ඕන් හොඳ බලන්නෙත් නෑ නරක බලන්නෙත් නෑ. බුදත් එහෙමයි. ඔය ඥානකාරකෙක් තමයි. නමුත් අනුන් කියන දෙයට යට වෙනවා. ගුරු දකින්න නිසා බුධ ග්‍රහයා සතුරෝ දමනය කරනවා. හැබැයි කරන්නේ කොහොමද? කටින්වත් වචනේවත් ක්‍රියාවෙන්වත් නෙමෙයි ධර්මානුකූල පැත්තෙන්. ඒ නිසා ඔබ දහමට ලැබිව කටයුතු කළොත් හරි දේ ඍජුව කළොත් හොඳයි ලෝක සම්මත දෙයට ගරු කළොත් වරදින්නේ සතුරු දමනය වෙනවා. ඉදිරිය සාර්ථක වෙනවා. හරි විවාහයක් වෙනවා. හරි අය සමීප වෙනවා. අඹු සැමියන් අතර වාද බේද දුරස්ත වෙලා සාමදාන ශක්තිය නැති වෙලා අන්‍යෝන්‍ය සම්බන්ධතාව වර්ධනය වෙනවා. රජුන් මහතුන් පවා වසඟ කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ ලැබීම තුල ඔබට ජය ලබා ගන්නට පුළුවන්. ඔබටත් ජය වර්ණයේ රතු ජයාංකේ 3 ඒ විදිහට ක්‍රියා කිරීමෙන් ජය ගන්නට පුළුවන්. අපි යනවා වෘෂභ රාශියට නැත්නම් වෘෂභ ලග්නයට. වෘෂභ ලග්නේ බුධ ග්‍රහය 5 වෙනි ස්ථානයේ ප්‍රවිෂ්ඨ වෙන එක හොඳයි. ඔබගේ සෞන්දර්යාත්මක කටයුතු ඒ වගේ නියැලෙන අය නම් ඒවා ආරම්භ කරන්න. ඒ වගේ නියැලෙන්න ඔබට දැන් අපි කියන්නේ මේ කාලේ වැඩ නැත්නම් වැඩ එන කාලයක්. වටිනා කාලයක්. ප්‍රසිද්ධියටපත් වෙන කාලයක්. ඒක නිසා ඒවට ක්‍රියාත්මක වෙමින් ඉස්සරහට යන්න ටිකක් වෙහෙස වෙලා දිවාරයන් නොබලා මහන්සි වීමේ ප්‍රතිඵල සුබදායක වෙන මේ මාස දෙක ඇතුළත ඔක්තෝබර් 26 වෙන විට ඔබ මේ ඉන්න තත්ත්වවල වෙනසකටපත් වෙනවා. හැබැයි ක්‍රියාත්මක වුණොත් මේ හැම ක්‍රියාවක් පසුපසම මොකද බුධ ග්‍රහය තනිව ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඔබගේ ලග්නාධිපති බලේ ක්‍රියාත්මක වෙන්න ඕන නිසා ඔබ දෙවරක් හිතා බලා සියලු කටයුතු යෙදෙන්න ඕනේ. උපදේශකාත්ම මත ඒ කියන්නේ ඉස්සර රජෙක් Tamanට උපදේශකෙක් තියාගත්තා. පුරෝහිතයෙක් තියාගත්තා. පුරෝහිතයා මොක කිව්වත් එයාට Tamanගේ අඩුව කියලා කතා කරලා දෙවනුව තමයි ඒ Tamanගේම මතේ වුණත් ඉදිරිපත් කරගන්නේ. ඒ වාගේ ඔබට මේ කාලේන සියලුම දේවල් සත්‍ය වෙන්න පුළුවන්. නමුත් ඔබත් පුරෝහිතෙක් වාගේ Tamanගේ කවුරුනෝ හිතවතෙක් එක්ක වැදගත් එක්ක සාකච්ඡා කරලා ඒ දේවල් ඉදිරිපත් කරන්නට ඒ තුල ඔබට එන බාධා ප්‍රගමන ඉවත් වෙනවා. දෙක ඔබට මේ කාලේ හදිසි ලාභ ලැබී අමතර ලාභ ලැබීම් වාගේ දේවල් වලට ඉඩ තියෙන කෙනෙක්. ඒත් එකම පදිංචියේ වෙනසකට හේතු වෙනවා. විදේශගත වෙන්න සුබ කාලයක්. එහෙම අරමුණක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබ ඒ සඳහා ක්‍රියාත්මක වීම හොඳයි ඇත්තටම. ඒත් එකම දරුවන් නිසා භාර්යාව නිසා තරමක් වැයපස ඉහළ යනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය සාධක ප්‍රතිපාදන Tamanට මොන ක්‍රමෙන් හරි ලබා ගන්න පුළුවන් කාලයක්. මේ නිසා දන්නේ පුණ්‍ය කර්ම වල යෙදෙන්න මාර කිව්වා වගේ උදෑසන බෝධියකට ගිහින් පහසු වෙලාවට නිල් මල් එකක්වත් පූජා පවත්වලා Tamanගේ ජීවිතයට ආශිර්වාද සලසා ගන්නට එසේ කිරීමෙන්
එන බාධක වලින් ඇත්තටම ගැලවීමේ ශක්තිය වැඩි වෙනවා පමණක් නෙවෙයි මෙලව වශයෙන් Tamanට ශක්තිමත් වීමේ ශක්තිය ලැබෙනවා. ඒත් එකම විවාහ ජීවිතයට යම් අඳුරක් තිබුණා නම් ඒක ඇත්තටම කේන්ද්‍ර බලලා තව සාපේක්ෂ හදන්න පුළුවන්. නමුත් මේ කාලේ ඒ සඳහා ක්‍රියාත්මක වීමක් ඉතාම හොඳයි. ඒ නිසා ඔබ ඉඩ ලැබෙන යම් මොහොතක් වෙත් උදේ වරුවක ඒ ආකාරයට බෝධියකට ගොස් මිනිත්තු 5ක්වත් ගත කරලා තමන් කළ කුසල කර්මත් මෙනෙහි කරලා මෙතෙන්ද එනකන් තමන්ගේ ජීවිතේ කරපු ධන්‍ය පුණ්‍ය කර්ම කරලා ඒවත් බලලා තම ඉදිරියට යන්න එසේ යෑමෙන් තමන්ට ජයක් ගැනීමේ ශක්තිය ලැබෙනවා. තමන්ගේ ජය වර්ණයේ සුදු ජය අංකයේ 2. ඒ නිසා ඔබ හිතයිතෝ නිර්මල් පූජා කිරීම ද සුදුසු කියලා. ඔබේ වර්ණයේ සුදු වුණාට පූජාවේදී බුද වෙනුවෙන් ඒ නිර්මල්ම පූජා කරන්නට සුදු මල් වරදක් නැහැ. නමුත් ඒ බුද ආශක්ත පූජාවටම ගරු කිරීම ඔබට එන බාධක වලින් ජය ගැනීමේ ඇත්තටම ක්‍රියාවක්. ඒ නිසා ඔබ මේ අපේ මේ කිව් ප්‍රකාශ ගරු කරලා ඉස්සරහට යන්න ඒ යෑමෙන් පවතින බාධා පීඩා ඉවත් කරන ඉදිරියට යෑමේ ශක්තිය ලැබෙනවා. හොඳයි අපි ඊළඟට යනවා මිථුන රාශියට. මිථුන රාශිය කියන්නේ බුධ ග්‍රහයාගේම රාශිය. ලග්නාධිපති උච්චාක්ෂේත්‍රව සිව්වැන්නේ කියන්නේ හතර කේන්ද්‍රයේ දකින්නවා. ඒ පමණක් නෙවෙයි උච්චාක්ෂේත්‍ර වූ ගුරු දකින්නවා. බුධ ගුරු දකින්නවා අර මේෂ රාශියේ වාගේ. බුධ හතරවැන්නේ සිට දසවැන්න දකින්නවා. දසවැන්නේ ගුරු පුණ්‍යකාමීව ප්‍රබලව ඉන්න නිසා අන්න කන්‍යා රාශිගත වූ මිථුන ලග්න කරුවන්ට ඉතා හොඳ කාලයක් මේ කාලයේ මේ මාස දෙක තුල තමන්ගේ තත්ත්වය උසස් වීම, රැකී ආරක්ෂා ලාභ ලැබීම, සම්මුඛ පරීක්ෂණ සාකච්ඡා වැනි දේවලින් ජය ගැනීම වැනි හැම දෙයකටම සුබවාදී බැවින් ඔබ ඊ සඳහා ක්‍රියාත්මක වෙන ශාස්ත්‍රීය ඥානය වර්ධනය කරගන්නට පහළ කරගන්න ඉතාම හොඳයි. ධන්‍ය පුණ්‍ය කර්මවලදී බණ භාවනා වාගේ දේවල් වලට යොමු වෙන්න කැමති වෙන ආරම්භයට ඉතාම හොඳ කාලයක්. මනසට වද දෙන ප්‍රශ්න ඉවත් වෙන කාලයක්. ඒත් එක්කම මානසික ආතති බාධක තිබුණා නම් මේ කාලේ ධන්‍ය පුණ්‍ය කර්මات එක්ක මේ මානසික ආතති මානසික බාධක මානසික පීඩා ඉවත් වෙන කාලයක්. ඒ නිසා ඔබත් අනිවාර්යෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වෙනුවෙන් ගරු බුහුමන් දක්වන පූජා කර්මය කරන්නටම ඕන. ඒ අනිවාර්ය දෙයක්. ඒක එක දවසක් නෙවෙයි වරින් වර හැකි ආකාරයකට උදෑසන බෝධියට ගොස් නිර්මල් පූජාව අප මේ කිව්වාකට අපේ මේ හදලා තියෙන අටලුවේ ස්වරූපේ දක්වන්නේ. ඒ විදිහට බෝධියක තැන්පත් කරලා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මල් පාන් සෝඳුන් මේ ආකාරයට පූජා පවත්ලා මේ මල් තියන්නේ බුදු ග්‍රහයට නෙවෙයි බුදු පියාණන්ට. ඒකත් වරද්ද ගන්න එපා. බුදු පියාණන්ට තියෙනවා බෝධි රාජානන් සිහි කරනවා. සීකල වන්දනා කරලා මේ පින් බුද්ධ ග්‍රහයා ප්‍රමුඛ ග්‍රහදේව මණ්ඩලයට අනුමෝදන් කරන්නට. කරලා තමන්ගේ ක්‍රියාත්මක දේවල් ක්‍රියාත්මක කරන්නට ඇත්තටම තමන්ට මේ කාලේ නොවැම්බර් මාසේ මා කිව්වේ ඔක්තෝබර් මාසයේ 30 දක්වා මේ පවතින කාලයේ ඇත්තටම තමන්ගේ ජීවිතේ යහපතක් සිතක් සාන්තියක් සලසන කාලයක්. යහපත් ධර්මිතාවන්ට ප්‍රවිෂ්ඨ වෙන කාලයක්. යහපත් මිතුරු මිතුරියන් තමන්ට සමීප වෙන කාලයක්. ඒත් එක්කම ප්‍රේම සම්මතතා තියෙනවා නම් තව වර්ධනය වෙනවා. ප්‍රේම සම්මතතා නැත්නම් ප්‍රේම සම්මතතා ඇති වෙන්න ස්ත්‍රියට පුරුෂයෙක් පුරුෂයට ස්ත්‍රියෙක් යොමු වෙන කාලයක් මේ කාලේ. ඒ යොමු වෙනවා විතරක් නෙවෙයි ගැළපෙන කෙනෙකුත් වෙනවා. ඒකයි වටින්නේ. ඒ නිසා ඔබ ඒ සඳහා ක්‍රියාකාරී වෙන්න. මොකද ඔබගේ හිත ඔබගේ මනස සංසුන් කාලයක් නිසා ඔබ හරිදී හරියාකාරයෙන් තත්ත්වාකාරයෙන් අවබෝධ කරගෙන ක්‍රියා කරන කාලයක් නිසා ඔබට මනසින් වරදින්නේ නැහැ. හැබැයි කොහොම වුණත් ඔබ ආරංචි පමණින් කලබල වෙන කෙනෙක්. අනේක තමයි ඔබේ තියෙන අනිත් පැත්ත. ඔබ ගන්න හුඟක් තීරණ උපදේශකෙන් ගන්න. නමුත් ආරංචි සියලුම දේවලුත් අහන්ට අර කලින් මා කීවා වාගේ ඒ සියලු දේවල් තෝරා බේරා පමණක් ගන්න. කිව් හැමදේම ගන්න නැතුව. එහෙම ඉදිරියට යෑමෙන් ඔබට තනතුරු ලාභ ලැබීම ඒත් එක්කම තමන්ගේ බුද්ධි වර්ධනයත් එක්ක රැකියාවල ස්ථානවල උසස් වීම ඒ වගේ දේවල් ලබන්නට නව ව්‍යාපාර ආරම්භ කරන්නට ඒවට ප්‍රතිපාදන ඒවට මිතුරු මිතුරන්ගේ උපදේශ උපකාර මේ හැමදේම ලැබෙන කාලයක්. ඒ නිසා ඇත්තටම මිතුන ලග්න උපන් ඔබට සුභවාදී ඵල දෙන කාලයක්. ඔබගේ ජය පොළපැහැය ඔබගේ ජය අංකයේ 3 මේවා සිතෙහි තියාගෙන ඔබගේ ක්‍රියාකාරී කටයුතු වලදී යෙදෙන්න එසේ යෙදීමෙන් ඔබට
බාධා පීඩා ඉවත් කරගෙන අර හදිසි රෝග වලින් ඉවත් වෙලා ඉදිරියට යාමේ ශක්තිය ලබන කාලයක් බව ප්‍රකාශ කරනවා. ඊළඟ අපි කතා කරනවා කටක රාශිය නැත්නම් කටක ලග්නයේ සම්බන්ධව. කටක ලග්නයෙන් බුධ ග්‍රහ දෙවිතුමෝ ඇත්තටම තුන්වෙනි නැත්නම් වික්‍රමස්ථානයේ ප්‍රවිෂ්ඨ වෙලා අන්න බුද්ධියෙන් ප්‍රචාරයට බුද්ධියෙන් ප්‍රසිද්ධියට බුද්ධියෙන් ප්‍රධාන ලබන කාලය. හැබැයි ඒක ලබන්නට නම් ඔබේ බුද්ධිය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. මොකද ඔබ ටිකක් මාන්නාධික වෙනවා මේ කාලේ. තමන් ගැන අනවශ්‍ය විදිහට හිතනවා. හිතලා ක්‍රියා කරනවා. මෙන්න මේ ක්‍රියාකාරීකම ඉවත් කරලා කරණීය මෙත්ත සූත්‍රයෙන් මෘදුවනතිමානී ඒ කියන්නේ හොඳට නිහතමානී බව ඇති කරගෙන ක්‍රියාත්මක කරවත් ඔබටත් මිථුන රාශිය උපන් අයට වගේම ජය වෙන කාලයක්. විදේශගත වීම සමහර දීර්ඝ කාලයකට විදේශගත වීම විදේශගත වී ඉගෙන ගැනීම විදේශගත වී රැකී ආරක්ෂා යෙදීම වැනි හැම දෙයකටම මේ කාලය ඉතා හොඳයි. ඒ සඳහා ඔබට අවශ්‍ය ශක්තිය ධනෙ බලය පිරිසත් ලැබෙනවා. එපමණක් නෙවෙයි දුරස්ත වෙලා හිටියන ඔබගේ ස්වාමියා සමග ඔබගේ භාර්යාව සමග ඔබ යහපත් මනසක් ඇති වෙච්ච මේ මොහොතේ යහපත් දේ යහපත් ආකාරයෙන් හිතා දෙදෙනා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව වර්ධනය කරගන්න කාලයක් මේ කාලේ. නිසා කටක රාශියෙන් උපන් ඔබට ඇත්තටම හොඳයි. ඒ විතරක් නෙමෙයි ඔබට ධන ලාභ. ඒ කියන්නේ හදිසි ලාභ ලැබීම, අමතර ලාභ ලැබීම ගැන දෙන කාලයක්. ඒ සඳහා ඔබ කරන ක්‍රියාකාරකම් තුළ සූක වෙන්න ඔබ දහමට ලැබිව ධර්මානුකූල අර පුද පූජා කර්මවල යෙදෙන්න. අප මේ පෙන්වලා තියෙන අටලුවේ ක්‍රමයට නිල් මහා නිල්මල් ජල කලශක තැන්පත් කරලා පූජා පවත්වලා සදෙව ලෝකයට නවග්‍රහ දේව මණ්ඩලයට සියලු ඍෂිවරුන්ට පින් දීලා තම ජීවිතයට සැත සාන්තිය ළඟන්ට සියලු සත්වයන්ටත් මෙත්සුව පතන්ට එහෙම කරපුවාම ඔබටත් ඔබ පසුපස වැටී ඉන්න සතුරු බලපෑම් දන්නේම නැතුව දමනය වෙන ආයුධ අවශ්‍ය වෙන්නෙම නැතුව. හැබැයි ඔබ ටිකක් කතාව සැරයි. අපි කියන්නේ කටකාරකම වැඩි. මෙන්න මේ තත්ත්වයන්ගෙන් ටිකක් අත මිදෙන්න ඕන. අවශ්‍ය දේ පමණක් අවශ්‍ය තැන අවශ්‍ය විදිහට අවශ්‍ය දේ ප්‍රකාශ කරන්න. හිතට එන දේ හිතට එන විදිහට හැමතැනම ප්‍රකාශ කරන්න එපා. එසේ කිරීමෙන් ඔබට සුළු ආවාසි අලාභ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් ධර්මානුකූලව මේ කාලවකවානුව ගත කරන්නට එසේ කිරීමෙන් ඔබේ යුග දිවි සම්ප්‍රාප්තියත් ජය කර ගන්නට පුළුවන්. හොඳ මිතුරු ඇසුරක් මත ජීවිතේ සමුග්ධිමත් කර ගන්නට පුළුවන්. ඔබගේ වර්ණයේ සුදු ඔබේ ජයංකය 4. හොඳයි ඊළඟ අපි යනවා සිංහ රාශියට නැත්නම් සිංහ ලග්න කරුවන් වෙත හොයාගෙන. සිංහ ලග්නයේ ධනස්ථානයේ බුධ ඉතාම හොඳයි. ඔබ ධන උපයන දේ ධර්මානුකූල වෙනවා. ඔබ මොන ක්‍රමෙන් හරි ධන උපයන කෙනෙක් නෙවෙයි. මෙතනදී ඔබ ඇත්තට මේ කාලේ ඔබ සුබ අසුබ දැනගෙන සුබවාදී පැතිවලට මනස පිරිසුදු මනසකින් ක්‍රියා කරන කාලයක් බවට පත් වෙනවා. තමන් ගැන අවබෝධ කරගන්නවා. එසේ අවබෝධ කර ගැනීම ඔබගේ මාන්නය ඔබ ලැබූ ඔබගේ අහංකාරකම ටිකක් මැඩගෙන ගරු කළ යුත්තන්ට ගරු කරමින් ඉදිරියට යන කාලයක් ඇත්තට මේ බුධ කන්‍යා රාශිගත වීම. දෙවැන්නේ ධනස්ථානයේ බුධ රාශිගත වීමෙන් ඔබගේ රාජකාරී මට්ටම් වල උසස් වීමක් ස්ථාවර වීමක් ඇති වෙනවා පමණක් නෙවෙයි රැකියාවක් නැත්නම් බලාපොරොත්තු වන රැකියා ලාභ ලැබීම ඇති වෙන කාලයක්. ඒ නිසා ඉදුම් කිරීම සම්මුඛ පරීක්ෂණ දේවල් සහභාගී ඉතාම හොඳයි. ඔබට විදේශගත වෙන්න ඉතාම පහසුයි. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන ප්‍රතිපාදන පමණක් නෙමෙයි අවශ්‍ය කරන උගතුන්ගේ වියතුන්ගේ උපදේශ උපකාර ඔබට ලැබෙන කාලයක්. ඒ නිසා විදේශගත වෙන්න කැමති නම් එසේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් විදේශයේ රැකියා බලාපොරොත්තු නම් මේ කාලේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්න. එසේ ක්‍රියාත්මක කිරීමෙන් ඒ යොදන කාලයේ ධනීය ශ්‍රමයේ ප්‍රතිඵල සුබදායක වෙනවා. වෙනදාට වඩා බොහෝම ඉවසීමෙන් ක්‍රියා කරන කාලයක්. සංසුන් මනසක් තියෙන කාලයක්. හැබැයි අසුරු කරන්නන් අතර ප්‍රසාදයටපත් වෙනවා, ප්‍රසිද්ධ වෙනවා, මූලික වෙනවා. ඒ වෙන විටත් ඔබට පොඩි සතුරු බලපෑම් ඇති වෙන්න පුළුවන්. අසුරු කරන්නෝ අතරින් මෙන්න මේ නිසා ඉවසීමද මුල් කරගෙන ක්‍රියාත්මක වෙන්නට ඕන. ඔබ යන ස්ථානවලදී කරන අලුත් ක්‍රියාවලදී දෙවරක් හිතන්න. හවුල් ව්‍යාපාර ආරම්භීමට ඉතාම හොඳයි. එපමණක් නෙවෙයි නව රැකියා නව ව්‍යාපාර ආරම්භ කිරීමට හොඳයි. නව නිර්මාණකරණයට ඉතාම හොඳයි.
නිවීම කියවීම වලින් ජය ගන්නා කාලේ කට නිසා මනස නිසා ධනෙ උපයන කාලයක්. ඒක නිසා ඔබගේ කරන වෘත්තියටත් ගරු කරගෙන තමන් ගැන අවබෝධ කරගෙන අර මා කිව් බුද්ධ ග්‍රහයාගේ වටිනා පූජා උදෑසනක බෝධියක සිද්ධ කරගෙන සන්දේවක ලෝකයට සහ ග්‍රහ දේව මණ්ඩලයට පින් දීලා තම ජීවිතයට ජය ඉල්ල ගන්නට ඔබගේ ජය වර්ණේ ලාදම් ජය අංකයේ 1. අපි දැන් කතා කරනවා කන්‍යා රාශිය පිළිබඳව. කන්‍යා රාශියට අධිපතිත් බුධමයි. ඉන්නේ කන්‍යා රාශිය. ඒ කියන්නේ ශක්ෂේත්‍රයි. ඇත්ත නැතිකරන්ට නැත්ත ඇතිකරන්ට හරිම දක්ෂ හපන්නෝ. කතාවෙන් මිනිසුන් වශී කරන්න පුළුවන්. භද්‍රා යෝගය කියන යෝගයත් එක්ක තමයි මේ පිටලා තියෙන්නේ. ඊස කන්‍යා රාශියෙන් උපන් අයට මේ මාස දෙක සීමාව සත්‍ය වශයෙන්ම ස්ථාවර රැකී ආරක්ෂා ලැබෙනවාමයි. ලැබුණු රැකියා ස්ථාවර වෙනවා. අස්ථාවර බලවේගය ඉවත් වෙනවා. දෙක තමන්ට මා කලින් කීවා වාගේ ගැළපෙන මිතුරෝ මිත්‍රියෝ සමීප වෙනවා. පමණක් නෙවෙයි නොගැළපෙන මිතුරෝ මිත්‍රියෝ වශයෙන් ඉන්න සතරෝ ඉවත් වෙනවා. මේක දුක් ගන්න කාරණයක් නෙමෙයි. සමහර අවුරුදු ගානක් ආශ්‍රය කරලා යම් හේතුවක් මත තමන්ගේ මිතුරෙක් හෝ මිත්‍රියක් දුරස්ත වෙන්න පුළුවන්. කම්පා වෙන්න එපා. ඒක ධර්ම ලෝකතාවයේ තුල හිතන්ට මේ කොයි දේ වෙන්නේ සුභවාදීව කියලා. ඇත්තටම සුභවාදී. මොකද මේ කාලේ ඔබගේ ග්‍රහචාරාත්මක මොන බාධක තිබුණත් ඔබට බුධ ක්ෂේත්‍ර බලයේදී ඔබගේ මනස සංසුන් කරන කාලයක්. ඔබට ඉදිරි ජීවිත රටාවට සමෘද්ධිය ශක්තිය බලය දෙන කාලයක්. ධනේ බලයත් ලබා දෙන කාලයක්. ඉතින් ඒක නිසා මිථුන රාශියට වාගේ ඊටත් වඩා බල ශක්තිය ඔළුවේ බුදනේ. ඉතින් බුද Tamanට ඕන විදිහට ක්‍රියා කරන බොහෝ කොට දුර දක්නා නුවණක් තියෙන. Taman කියන දේ හරියටම හරියන කරන දේ හරියටම හරියන කාලයක්. නමුත් හැබැයි ඔබට අන්නේ ඒ බලය මානාධික කරගන්නට එපා. මානාධික වුණොත් ඒ බලය අනවශ්‍ය විදිහට Taman හිතන කාලයක් වුණොත් Tamanට ලැබෙන සුබ ඵල බලවේගවල අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔබටත් මෘදු අනතිමානී බලය ඇති කරගෙන නිහතමානී බලය මුල් කරගෙන දන්නේපුණ ඔබ අනිවාර්යෙන් මේ බුධ ග්‍රහයා වෙනුවෙන් කරන බෝධි වන්දනාව සිදු කරලා බුධ ග්‍රහ දෙවිතුමෝ මුල් කර දේව සමාගමට පින් දීලා වරින් වර ආශිර්වාද සලස ගන්නට එසේ ආශිර්වාද සලසා ගැනීමෙන් තමන්ට තමන්ගේ අමු දරුවන්ට තමන්ගේ ස්වාමීවරුන්ට තමන්ගේ පරම්පරාවට සෙතක් කරන්න ශක්තිය බලය ඇති වෙනවා. රජුන් මහතුන් තමන්ට බලා බලයෙන් උගත්කමේ වැඩි ඇසුර කරන්ට සම තත්ත්වයටපත් වෙන්න මාර්ග ලැබෙනවා. ඇත්තටම තමන්ගේ සංසාරගත අකුසල කර්ම මදකට නතර වී කුසල කර්ම මතු කරන කාලයක්. තමන්ගේ පෙරපින් මතු කරන කාලයක්. ඒ නිසා ඔබ ධන්‍ය පුණ්‍ය කර්මවල යෙදෙන්න ලැබෙන්නම පෙර කර පින්වල බලේ රැඳෙන එක. ඒක නිසා ඔබ ඒ ගැන හිතන්ට ඒ ගැන හිතලා ක්‍රියාත්මක වෙන්න. එසේ ක්‍රියාත්මක වීමෙන් බාධා ඉවත් වෙනවා. කාලයක් වද දුන්න රෝගයක් තිබුණා නම් කාලයක් පීඩා දුන්න රෝගයක් තිබුණා නම් ඒ රෝග වලින් ඇත්තටම සුව වීමේ ශක්තිය ලබන්නට බලයේ කීර්තිය ලැබෙන කාලයක් මේ කාලය. ඒත් එක්කම ඔබට රැකියාවක් බලාපොරොත්තුව හිටියානම් ස්ථාවර රැකියාවක් ලබන්නට හොඳ රැකියාවක් ලබන්නට කාලය ලැබෙන හොඳ කාලයක්. ඔබගේ වර්ණයේ ජය වර්ණයේ රන්වන් ඔබගේ ජය අංකය 6. ඊළඟට අපි ප්‍රවිෂ්ඨ වෙනවා තුලා රාශියට. තුලා රාශිය නැත්නම් තුලා ලග්නේ බුධ නැත්නම් මේ කන්‍යාවේ ප්‍රවිෂ්ඨ ග්‍රහ දෙවිතුමෝ කන්‍යා රාශිය නැත්නම් 12 වෙන්නේ තමයි තුලා ලග්නයේට පිහිටන්නේ. ඉතින් ටිකක් සුභාසුභ මිශ්‍ර වෙන කාලයක්. අසුභ ඵල ටිකක් වැඩි කරන කාලයක්. හේතුව මොකද විඥානීය ප්‍රබල වුණාට තමන් ගන්න දේ හරි කියන මතයෙන් එක වරදින්න පුළුවන්. තමන් ගන්න බොහෝ දේ, තමන් ගන්නා තීරණ, තමන් ගන්නා ක්‍රියාකාරකම් හරි. මෙන්න මේ මට්ටමේ තමයි තුලා ලග්න කරුවෝ මේ කාලේ ඉන්නේ. ඒක සුභවාදී නෑ. හරි වෙන්න පුළුවන්. ඒ හරි බව අනුමත කරගෙන ඔබත් ක්‍රියාත්මක කරන්න ඕනේ. දෙක ඔබ නිහතමානී වෙන්න ඕනේ. තුන ඔබ දෙවරක් හිතන්න ඕනේ. හිතලයි වචන පිට කරන්නේ. මොකද කටින් පොරෝපහරක් කෙටේරියක් කට කියන්නේ.
අපි එක වචනයක් දුන්නොත් කෙනෙකුගේ හිත වැටුනොත්, තැළුනොත්, රිදුනොත් නැවත කොච්චර වචන කිව්වත් අර වැටුණු තැළුණු හිත හරියන්නේ නැහැ. ඒ නිසා යම් වචනයක් දෙන විට, යම් කතාවක් කරන විට සභාවේ අයගේ, තමන්ගේ අතුරු කරන්නන්ගේ, ඥාතින්ගේ හිත ගැන බලා වචන පිට කරන්නට, හිතට එන ආවේග පිටින් කතා නොකරන්නට. මේක ලොකු හානියක් එහෙම නොකළොත්. ඒත් එක්කම ඔබ ධර්මානුකූල වෙන්න, ධර්මයට ලැබි වෙන්න. මොකද මේ කාලේ ඔබට ඒ සඳහා ඉඩ කඩ බාධා කරනවා. ඒකත් Tamanට අර තත්ත්වයෙන් පහත ඇද දැමීමට කරගන්න වෑයමක් නිසා ඔබ ඍජු බව ඇති කරගෙන දන්නේ පුණ්‍ය කර්ම වල යෙදෙන්න. එසේ යෙදෙන අතර ඔබ මෛත්‍රී සහගතව හිතමින්, දෙවරක් හිතා කතා කරමින්, රැකියාවල යෙදෙන්න, ක්‍රියාකාරකම් වල යෙදෙන්න. එසේ යෙදීමෙන් ඇති වෙන සතුරෝ ඇති වෙන්නේ නැහැ. ඇති වූ සතුරෝ দমনය කරගන්නට, පුද පූජාවල නිරුත්තර වෙන්න, Taman නිහතමානීව ක්‍රියා කරන්නට, කෙනෙකුට අවාසි නොවන ආකාරයෙන් තමන්ගේ ක්‍රියාකාරකම් දියත් කරන්නට. එසේ කිරීමෙන් තමන්ට ප්‍රශස්තියක් ඇති වෙනවා, තමන්ට ශක්තියක් ලැබෙනවා, තමන්ටත් සෞන්දර්යාත්මක දක්ෂතාවයක්. අපි එතෙන් අගය කරන්නේ නිර්මාණශීලීත්වයක්. සංගීත, චිත්‍ර, නැටුම් ආදී නිර්මාණශීලී භාවයෙන් පිහිටන පැත්තක් තියෙනවා. එහෙම තියෙන හුඟක් දුරට තුලා රාශියෙන් උපන්නයිට ඒක පිහිටනවා. ඒ තියෙන ශක්තියින් වර්ධනය කරගන්නට, ඒ තුලින් Tamanට ශක්තිය ලබන්න, ඒ තුලින් Tamanට ධනෙ ලබන්න, ඒ තුලින් කීර්තිය ලබන්න ලැබෙන කාලයක්. ඒ නිසා ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න. ඒත් එක්කම රචනා කර්ම වලින් පොත්පත් ලිවීම, ඒ වගේ දේවල් වලට ඉතා හොඳයි. හොඳ අදහස් ගලා එන කාලයක්, හොඳ හොඳ රචනා බිහි වෙන කාලයක්. Taman දන්නේම නැතුව Tamanගෙන් ඒ නිර්මාණ තුලින් යම් අයට යහපතක් ඇති වෙන කාලයක්. ඒ නිසා මේ තත්ත්වාකාරයෙන් යහපත ඇති වෙන ආකාරයෙන් Taman ලෝකයට දෙන්න, ඇත්තටම බුද්ධියෙන් ක්‍රියා කරන්න. එසේ කිරීමෙන් Tamanට, Tamanගෙන් ලෝකයට සිතක් වෙනවා. මේ දේ හිතලා නිහතමානී බව මුල් කරගෙන ක්‍රියා කරන්න. එසේ කිරීමෙන් ජයක් ගන්නට පුළුවන්. Tamanගේ ජය වර්ණයේ ක්‍රීම් පැහැ මේ කාලේ ජය අංකය 7 මේ තුන ක්‍රියා කරලා ඉදිරියට යන්න. හොඳයි, අපි ඊළඟට උච්චික රාශියට නැත්නම් උච්චික ලග්නයට ගමන් කරනවා. මේ උච්චික රාශිය නැත්නම් උච්චික ලග්නයේ බුධ උච්චක් ක්ෂේත්‍ර අයස්ථානගතවයි පිහිටන්නේ. ඒ නිසා ධන සම්පත්, පිරිස් සම්පත්, බල සම්පත් ලබන්නේ තමන්ගේ බුද්ධිය මත. එතකොට හිතාවි අප විභාග පාස් නැති වුණොත්, අපේ බුද්ධිය හීන වුණොත් අපට ජය නැද්ද කියලායි නැත්තේ. තමන්ගේ බුද්ධිය කියන්නේ විභාග වලින් ලබන උපාධිය හෝ ප්‍රශස්තිය නෙවෙයි. තමන්ගේ ස්වයංභු ඥානෙ, තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව, තමන් ගෙනාව කෞශල්‍යත්වය, ඒවා සසරින් ගේන ඒ ශක්තියන් උත්පාදනය වෙනවා මේ කාලේ. ඒක නිසා ඔබගේ සහතික පත්‍රවල තියෙන බුද්ධිය නෙවෙයි, තමන් ගත්ත තමන්ගේ සංසාරගත භවචක්‍රයෙන් ගෙන ආපු බුද්ධිය වර්ධනය වෙන කාලයක්. ඒ තුලින් තමන් ප්‍රසාදයටපත් වෙන කාලයක්. අර වගේ යම් සහතික ලබලා තියෙනවා නම් ඒවට මේ දායක වෙනවා. ඒකට එක සාධකයක් විතරයි. නමුත් තමන්ට මේ කාලේ ස්ථිර වශයෙන් ධන සම්පත්, ධන ප්‍රයෝග ලබන්නට මාර්ග බිහි වෙන, මාර්ග ලබන, ඒ පිණිස තමන්ට උදව් උපකාර කරන්න පිරිසක් ලං වෙන කාලයක් නිසා ඔබ බුද්ධිමත්ව ඇසුරු කරන්නෝ සමග කතා කිරීමෙන් ඒ ගමන් රටාවල් ප්‍රතිශෝධනය කරගන්නට ජය වෙනවා. ඒත් එක්කම විදේශගත වෙන්න පුළුවන්. විදේශගත වෙන්න විදේශගත වූ අයගෙන් ඔබට උදව් උපකාර ලැබෙනවා පමණක් නෙවෙයි, ඔබ විදේශ නොගියත් විදේශගත වූවන්ගෙන් ඔබට යම් උපකාර ලැබෙන කාලයක්. ඒ නිසා ඔබ වැටෙන කෙනෙක් නෙවෙයි මේ කාලේ. ඒත් එක්කම ඔබේ ගති ලක්ෂණයක් මා කීවා කලින් වතාවකත්, ඔබ තනි තීරණ ගන්න, කෙනෙකුට නොලැබෙන ඍජු වචන කියන, සර වචන කියන, යම් අය හොඳින් හෝ නරකින් අවනත කරගන්න කෙනෙක්නේ. අන්න ඒ ගති ඉවත් කරගන්න. ඔබේ වචන වලින් ඔබට අවාසි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මෛත්‍රී සහගත සිතිවිලි පහළ කිරීමෙන් ඊතිලුනොත් ඔබ දායාද ලබනවා. ඒත් එක්කම ඔබට මා කිව්වර බුද්ධ ග්‍රහ දෙවිතුමාලෝ වෙනුවෙන් බෝධි මණ්ඩපයකදී මානෙල් මල් පූජා පවත්වා උදේවරුවක සදේව ලෝකයා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමෙන් ග්‍රහ දෙවියන්ට පින් දීමෙන් සංසාරගත කුසල කර්ම ඔප්නං විලා ක්‍රියාත්මක වෙනවා. සංසාරගත පින් ඔප්නං වෙන කාලයක්. පින විපාක දෙන්නේ ඔප්නං වෙලා. එතකොට තමන්ගේ තියෙන වටිනාකම තමන්ගේ ඥාතින් අතරේ, සමහරට ස්වාමියාගේ වටිනාකම භාර්යාව දන්නේ නැත්නම්, භාර්යාවේ වටිනාකම ස්වාමියා දන්නේ නැත්නම්, එතෙන් පටන් වටිනාකම මෝදු වෙමින් අසුරු කරන්නන් කරා ගොස් තමන්ට ප්‍රශස්තය
දියුණුව කීර්තිය ලබන කාලයක් නිසා බුද උච්චක ලග්න රාශියටත් සුභාසුභ මිශ්‍ර දුන්නට සුභ පැත්තට හරව ගැනීමේ ක්‍රියාත්මක කිරීමෙන් ඔබට ජයක් ලබන්නට කීර්තියක් ලබන්නට ධනයක් ලබන්නට පුළුවන්. අවිවාහක නම් ඥානවත් හොඳ සහකාරියක් ලැබෙනවා. නැත්නම් සහකරුවෙක් ලැබෙනවා. ඒත් එක්කම අවිවාහක නම් මේ කාලේ අනිවාර්යෙන් විවාහයක් සඳහා ක්‍රියාත්මක වෙන සැලසුම් පදනම් සකස් කරන්න. මොකද හේතුව මේ කාලේ යම් ලැබෙන යෝජනාවක් වෙද්ද මුණගැසීමක් වෙද්ද Tamante මුණගැසෙන්නේ යෝජනා කරන්නේ ගැළපෙන කෙනෙක්මයි. ඒක නිසා ඒ වෙනුවෙන් අනිවාර්යෙන් විවාහය ප්‍රමාද වූ හෝ අවිවාහකව ඉන්න අය ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මකව තම අභිමත අරමුණු ජය ගැනීමේ ශක්තිය උදා වෙනවා. ඒකත් හොඳ පිළිහිටීමක් හොඳ ලැබීමක්. ඒ නිසා ඔබ පුළුවන් තරම් තමන් කරන කටයුතු එකක් තමයි දාන දීම. අනිත් එක තමයි සීල සමාපත්තික පිළිහිටීම. අනිත් එක තමයි භාවනා. මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලට හැකි විදිහට යොමු වෙන්න උත්සාහ කරන්න. මා කියවේ අර තමන්ගේ දානවේ ආහාර වේල දානයක් බවට පත් කරන්න. තමන් දවල්ට මොනවා හරි කාලා ඒ දවස ගෙවන්න. තමන්ගේ ආහාර වේල කෙනෙකුට දීලා සතුටු වෙන්න. ඒ තුලත් තමන්ගේ කර්ම කුසල් විපාක දෙන වේගය අඩු වෙනවා ජයක් ලබන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට ප්‍රවිෂ්ඨ වෙනවා ධනු රාශිය. ධනු රාශිය කියන්නේ ගුරුගේ තනක්, ගුරු ග්‍රහයට අයිති තනක්. ඇත්තටම ධනු රාශියේ බුධ ග්‍රහ දෙවිතුමෝ දසවැන්නේ කර්මස්ථානයේ පිහිටනකොට ලග්නාධිපති ධනු රාශිය ඇත්තටම හතරවැන්නේ මීනේ උච්ච ක්ෂේත්‍රව අන්න බුධ ග්‍රහය දිහා බලනවා. ඉතින් ඒක ඇත්තට හොඳ පිහිටීමක්. මා කියේ ධර්ම කර්මාධිපති යෝගයේ බල පිහිටනවා. බුධ ග්‍රහය ඒ පැත්තට නම්‍යශීලී වෙන ඔබ මේ තාක් අයිතු ආකාරයකින් ජීවත් වුණා නම් කටයුතු කරා නම් ඒ සියල්ල අතහරින කාලයක් එපමණක් නෙවෙයි දහමට ඔබ නැදි කෙනෙක්. නමුත් ධන්‍ය පුණ්‍ය කර්ම වල තවත් ගෝචර වෙන අන් අයට පරෝපකාරීත්වයෙන් ක්‍රියා කරන කාලයක් නිසා ඔබට මේ කාලය ඇත්තටම හොඳයි. ඔබගේ තියෙන අර ධන්‍ය පුණ්‍ය කර්ම බලයට ඥානීය ප්‍රවිෂ්ඨ වීමෙන් තවදුරටත් ඒ හරිදී හරියට තත්ත්වාකාරයෙන් කිරීමේ ශක්තිය උදා වෙන නිසා යහපත් ප්‍රතිඵල දායක කරගැනීමේ වේගය වැඩි වෙන කාලයක්. ඒ නිසා රතුරෝ දමනය වෙනවා. තමන්ගේ ජීවිතයේ තිබිච්ච බාධා ඉවත් වෙනවා. කර්ම අකුසල් විපාක දෙන්න ආපු විපාක බලේ නතර වෙනවා. උදාහරණයක් දෙගොල්ල තලා ජල ගලනවා නම් තද බැම්මක් දැම්මොත් නතර වෙන්නා වාගේ ඔබ බුද්ධිය මෙහෙවා ඒ ධන්‍ය පුණ්‍ය කර්මවල යෙදෙන විට ඔබට එන බාධක පීඩා මොන ධර්මයට පැමිණියත් Tamanට සුභවාදී විදිහට ඒ සියලු ක්‍රියාවන් යෙදෙනවා. ඒ යෙදෙන විදිහටත් Taman වටා ඉන්න ඇසුර කරන්නෝ Tamanට අවනත වෙලා Tamanට ඕනා විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා Tamanට මේ කාලේ අලුත් වැඩ පටන් ගන්නට හොඳයි. අලුත් දේ හොයන්න අලුත් දේ ගවේෂණය කරන්න ඇත්තටම හොඳයි. නව නිර්මාණ ඉදිරිපත් කරන්න හොඳ කාලයක්. සෞන්දර්ය කටයුතු වලට බරයි නම් ඇත්තටම මේ නව නිර්මාණ ලෝකයට ඉදිරියට දෙන්න ප්‍රසාදයටපත් වෙනවා පමණක් නෙවෙයි. ඒ නිර්මාණය තුලින් Tamanට රටටත් ජාතින සිතක් වෙනවා. ඒ නිසා එවැනි දේවල් වල යොමු වෙන්න Taman මේ තක් කරගෙන ආපු පුංචි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා තුළ තමන් ධනෙ පිණිස යොමු වුණා නම් ඒ සියලු දේ උදාහරණයක් වශයෙන් යම් අය වැරදි මඟකට යොමු කරමින් තමන් ධනෙ පේවුවා නම් සියලු ක්‍රියාකාරකම් අයුතු ක්‍රියාකාරකම් නවත්තන්ට. හැබැයි මේ කාලේ ඔබටත් නොගැලපෙන සම්බන්ධතා රහස් සම්බන්ධතා වර්ධනය වෙනවා. මෙයත් ඔබට ජීවිතයේ අර සුභවාදී ඵල හානි කරන බැවින් ඔබ මේ කාලය තුළ ඉතා ප්‍රවේශම් වෙන්න. මොකද හේතුව ඒ ඇති වෙන නව අසුරුකම් රාගී විදිහට ඇති වුණොත් අසුරු කරොත් ඔබට අවනම්බුවක් ඔබගේ නමට හානියක් සිදු වෙන නිසා ඔබ බුද්ධිමත්ව දෙවරක් හිතා බලා ක්‍රියාත්මක වීම නම් ඊටාම වැදගත්. උපදේශ මත ක්‍රියා කරන්නට දහමට ලැබි වෙන්න ඍජු බව ඇති කරගන්නට ඇත්තරම නිතර මනස මෙනෙහි කරලා දෙවරක් හිතලා හරි දේ එළියට දියක් කරන්නට ඒ තුලින් ඔබට යහපතක් කරා කියලා සතුටු වීමේ ශක්තිය මේ මාස දෙක තුල ඔබට ඇති වෙනවා. ඔබගේ ජය වර්ණය කහ පාට, ඔබගේ ජය අංකය 4. හොඳයි ඊළඟ සෙනසුරුගේ පළවෙනි ලග්නේ නැත්නම් ශේෂ්ත්‍ර ලග්නේ මකර ලග්නේ ඔබගේ බුධ ග්‍රහ දේවතම පිහිටන්නේ පුණ්‍ය ස්ථානය නැත්නම් 9 වැනි. ඔබ මේ කාලය තුල ඔබ ඇත්තටම යම් නිර්මාණශීලී කටයුත්තක යෙදিলা ඉන්නවා නම් ඒ ඔප්නං වෙන කාලයක් බව
කියන්නට ඕන. එහෙම ආරම්භ කරලා නැත්නම් ඔබ නිර්මාණශීලී බලයක් තියෙන කෙනෙක් නම් අතපය අකුලාගෙන ඉන්නේ නැතුව, ඇකිලේ ඉන්නේ නැතුව යමක් එළියට කරන්ට අත දිගාරින්න පුළුවන් කාලයක් නිසා ඔබ අප කියන්නේ නව නිර්මාණ ආරම්භීමට, නව නිර්මාණ දියක් කිරීමට ඔබට ඉතා හොඳ කාලයක් මකර ලග්න කරුවන්ට. ඒත් එක්කම ඔබ යන ගමන් රටාවේ ඔබ වෙහෙසකාරී රැකියාවල යෙදෙනවා නම්, ශරීරයට තරමක් වෙහෙස දුන්නත්, පොළොව සන්තක රැකියාවල යෙදෙනවා නම්, ශරීරයට වෙහෙස දුන්නත්, කැණීම් වැනි දේවල් කරත් ඔබට ඇත්ත වශයෙන්ම මේ කාලය තුළ භූමි සම්පත්, භූමි ලාභ, ධන ලාභ ගෙන දෙන කාලයක්. ඒ නිසා මේ තාක් කරපු යම් ඒ භූමි සම්පත් වෙනුවෙන් නැත්නම් වගා ව්‍යාකට පාර වෙනුවෙන් කරපු දෙයක් ඇත්නම් මේ කාලය තුළ නියැලෙන්ට ඒ තුලින් ඔබට විශේෂ ජයක් ලබා ගැනීමේ ශක්තිය උදා වෙනවා පමණක් නෙවෙයි, එය ඔබට මහත් ධන යෝගයක් බවට පත් වෙනවා. ඒත් එක්කම නව මිතුරු මිතුරයන් ඇසුරටපත් වෙනවා. මේ ඇසුරු කිරීමේදී බුද්ධිමත්ව හිතන්ට, මොකද හැමෝම එක හා සමාන මනසකින් නොවන නිසා, ඔබටත් විරාගී කෙනෙක් නොවන නිසා, ඔබ රාගී බලපෑම් මේ කාලේ ඇති කර ගන්නා නිසා ඔබ දෙවරක් සිතා බලා ඒ සම්මතතාවන් ගරු කරගෙන ඇසුර කරන්ට රහස් සම්මතතා නොගැලපෙන සම්මතතාවල ප්‍රවිෂ්ඨ නොවන්ට. එසේ වුවොත් ඔබට කිව්වර සුභවාදී බලපෑම් වලට බාධා පීඩා ඇවිත් ඔබගේ නම කැත කරන පීඩා කර්මෙන්ට පුළුවන්. ඒ නිසා ප්‍රවේශමෙන් ඇසුරු කිරීම, ඇසුරු කරන නව ඇසුරු කිරීමේ දෙවරක් හිතා බලන්ට උත්සව සභාවන් වල මූලිකත්වය ලබනවා. ප්‍රීති සාධවල මූලිකත්වය ලැබෙනවා. මේ කාලේ විනෝද ජනක ක්‍රියාවලත් යෙදෙනවා. දුරදිග නොබලා වියදම් කරනවා. එසේ කිරීමෙන් තන්පත් ධනයේ තරමක් හානි වෙන්න පුළුවන්. මෙන්න මේ කරුණ දිහා ටිකක් දෙවරක් හිතලා බලලා ඉදිරිය ගැන ඉස්සරහට හිතමින් ගමන් කරන්නට. එසේ කිරීමෙන් ඔබට ඇති වෙන බාධක වලින් ඔබට ජය ගන්නට පුළුවන් වාගේම ඔබේ යහපත් චේතනා, යහපත් අරමුණු සාර්ථක කරගන්න ශක්තිය බලය ලැබෙනවා. ඔබගේ වර්ණයේ දම් පැහැය, ඔබගේ ජය අංකය 8 මේ තුල ඔබට ජය ගැනීමේ ශක්තිය ලැබෙන නිසා ධන්‍ය පුණ්‍ය කර්ම වල යෙදෙන්න. හොඳයි, අපි ඊළඟ බලනවා සෙනසුරු ගහදෙවිතුමාගේ ක්ෂේත්‍ර අනිත් භවන කුම්භ රාශිය. මේ කුම්භ රාශියේ ඇත්තටම බුධ ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ 8 වැන්නට. ඒ මාර්ග ස්ථානයක්. 8 වැන්න මාර්ග ස්ථානය කියන්නේ ආවුස සංකලනයේ තැනක්. නමුත් මේ බුධ ග්‍රහ දෙවිතුමා කුම්භ රාශියේ 8 වැන්නට ගමන් කිරීමේ බාධකය අනිත් මාර්ග ස්ථානය නැත්නම් ධනස්ථාන කියන්නේ දෙවැන්නේ ගුරු පිහිටීම මත හානිය ප්‍රසාදයකට පත් කිරීමේ ශක්තියක් ඇති වෙන ඔබ බොහෝ කොට ධන්‍ය පුණ්‍ය කර්ම වල යෙදෙන්න ඕන කාලයක්. අනිත් අයට සාපේක්ෂව හැකි හැම වරකම බෝධි වන්දනාව සිද්ධ කරගෙන ධන්‍ය පුණ්‍ය කර්ම වල දාන මාන සිද්ධ කරගෙන ඒ ක්‍රියා කිරීමෙන් මේ බුධ අටවැන්නේ නැත්නම් බුධ මාර්ගස්ථානයේ ඉන්න බාධා බලය දමනය කරන්න පුළුවන්. ඒ බාධා බලය දමනය වෙනවා විතරක් නෙවෙයි, යහපත් ධර්මිතාවේ මාස ක්‍රියාත්මක කරලා ඔබට තියෙන මනසට වද දෙන ප්‍රශ්න ඉවත් කරලා ඔබට ඇත්තටම හොඳ ව්‍යාපාරිකයෙක්, හොඳ රැකියාලාභියෙක්, හොඳ තත්ත්වයකට පත් වෙන ප්‍රසාදේ දිනා ගන්න පුළුවන් වෙනවා. ඔබටත් ඔය සෞන්දර්යාත්මක ශක්තිය, ඒත් එක්කම යම් ඖෂධ නියාමකයින්, ඖෂධ නිෂ්පාදකයින් එහෙම වෙනවා නම් මේ කාලේ ඒවා නිර්මාණයටත් ඉතාම හොඳ කාලයක්. මේ කාලේ එවැනි දේ ගැන ක්‍රියාත්මක වෙන්න. හැබැයි මොන දේ ක්‍රියාත්මක වුණත් ඔබත් උපදේශකගේ උපදේශකයක් මත හැමදේම දියක් යන. මොකද ඔබත් තරමක් කුම්භ රාශිගත අයත් වඩා අන් අය ගැන හිතන වේගය අඩුයි, පරාර්ථකාමී. නමුත් අන් අය ගැන හිතනවා අඩුයි. තමන්ගේ මත ගරු කර ක්‍රියාත්මක වෙන්නේ. ඒක වැරදි නැහැ. නමුත් මේ කාලේ ටිකක් මනසට අනවශ්‍ය දේ ගලාගෙන එන නිසා වතුර ෆිල්ටර් කරොත් විතරයි බොන්න පුළුවන්. ඒ සබ ෆිල්ටර් කරගන්නට එහෙම කරගෙන මනස සංසුන් කරගෙන ක්‍රියාත්මක වීමෙන් තමන්ට තමන්ගේ ජීවිත රටාවට උසස් වීම ඇති කර ගන්නට පුළුවන්. ධනහානි ඉවත් කර ගන්නට පුළුවන්. රැකියා ලාභ ලබන්නට පුළුවන්. උගතුන් වියතුන්ගෙන් උපදෙස් ලබාගෙන උගතුන් වියතුන් සමවාසීව ආශ්‍රය කරන්න ශක්තිය ලැබෙන කාලයක්. ඒක නිසා කුම්භ රාශිය අය බය වෙයි.
මොකද මේ ඇත්තටම බුද්ධ මාර්ග ස්ථානයේ ටිකක් මාර්ග රෝග ගෙනත් දෙන කාලයක්. අභ්‍යන්තර ඉන්ද්‍රයන් වලට බාධා එන කාලයක්. මේ වාගෙන් ගැලවෙන්න අපි අර කිව්ව ග්‍රහ දෙවියන් වෙනුවෙන් බෝධි මණ්ඩපයක නිර්මල් පූජාව පවත්වන්නට ඔබගේ ඇත්තටම ජය වර්ණයත් නිල්. ඒ නිසාම නිර්මල් වලට මුල් තැනදී ක්‍රියාත්මක වෙන්න. ලෝකේ ප්‍රභාෂර වර්ණයත් නිල්. ඒ නිසා ඔබ නිර්මල් පුදා තමන්ගේ ශක්තිය නිතරම මෙනෙහි කරන්ට. ඒ පුදන වේලාවට විහාරස්ථානයක් මේ ඔබට අවශ්‍ය නැහැ. gedara හෝ යම් තැනක යම් පිරිසුදු තැනක මල් ටිකක් තබා බුදුපියන් වහන්සේ සිහි කර විජයශ්‍රී බෝධින් වහන්සේ කර වන්දනා කරලා කෙටියෙන් සදේව ලෝකයට පින් දීලා ග්‍රහ දෙවියන්ට පින් දීලා කටයුතු කරන්ට සියලු රෝග වදදුන් පීඩා ඉවත් වී Tamanට සහනයක් සතක් සැලසෙන කාලයක් බවට පත් වෙනවා. එසේ වීමෙන් ජයක් වෙනවා. හොඳයි අපේ ඊළඟ අවසාන රාශිය මීන රාශිය. ගුරු ග්‍රහ දෙවියන්ට පේන අනිත් රාශිය ඇත්තටම මීන රාශියට ඉතා හොඳයි. මොකද ලග්නාධිපති උච්චක් ශ්‍රේත්‍ර ධර්ම කර්මාධිපති යෝගේ පළවෙනි පිහිටමින් බුධ හත් වෙන්න දකින්නවා. ඉතාම හොඳයි. ඉතාම හොඳ පිහිටීමක්. එහෙම පිහිටීම අපි කලින් කීවා කීපයකම ඇත්තටම. ඒ නිසා දැන් ධනු රාශියට, කන්‍යා රාශියට, මිථුන රාශියට, ඒ වගේම මීන රාශියට මේ පිහිටන යෝගයේ ප්‍රභාස්වර බලයක් ගෙනත් දෙන යෝගයක්. ඒ කියන්නේ පෙරපින් මතුවෙනවා. පින් මතුවෙනකොට මතුවෙන්නේ හරිදී හරියාකාරව කරන්ට මනසත් සංසුන් කරගෙන ප්‍රීති ප්‍රමෝදය උපදන මනසකින්. ඒ ගුරු සහ බුධ හතර කේන්ද්‍රය දකින්නේ මීන රාශිය. තා හරි වටිනවා බුධ ගුරු යෝගය, ධන සම්පත් යෝගයක්. ඒ ධන සම්පත් යෝගයක් බවට පත් වෙන්නේ පාපතර කරලා ධන කෙටි මාර්ග වලින් ධන උපීමට නෙවෙයි, ධර්මානුකූලව ප්‍රමාද වෙලා හරි ඉදිරියට ජය වෙන කාලයක්. මේ කාලේ මේ මාස දෙක තුල ධන සම්පත් ලබනවා කියන එකම නෙවෙයි. මේ ධන සම්පත් වෙනුවෙන් ක්‍රියාත්මක වීමෙන් නොවැටි ඉදිරියට යාමේ ශක්තිය උදා කරගන්නට මීන රාශියට ලබන යෝගයක් තමයි මේ බුධ උච්චක් ක්ෂේත්‍ර හත් වෙන්නට යාම. උච්චක් ක්ෂේත්‍ර නැත්නම් ශක් ක්ෂේත්‍ර පළ වෙන්නට යාම. ඉතින් ඒක නිසා මේ පිහිටීම ඊටාම හොඳ පිහිටීමක්. ඒ පිහිටීම තුල තමන් හිටින තත්ත්වෙන් ඇත්තටම තත්ත්වෙන් උසස් වීමක් මේ මාස දෙක තුල ඇති වෙනවා. ඇත්තටම එපමණක් නෙවෙයි රැකියා ආරක්ෂාවල ස්ථාවර වෙනවා. ඒ ස්ථානවල රැකියා ආරක්ෂාවල උසස් වීම ලැබෙනවා. වගකීම් වැඩි වෙනවා. අමතර තනතුරු ලාභ ලැබීම ඇති වෙනවා. ඒ තුල උද්දාමීටපත් නොවි නිහතමානීව කටයුතු කරන්නට ඔබට ප්‍රසාදාත්මක ආශිර්වාද ලැබෙන කාලයක්. එසේ වුණාම අදිසි පීඩා බාධක කලත්‍රාණී දෝෂ ඉවත් වෙනවා. ඒත් එකම අමුසැමියන් අතර දුරස්ත භාවයක් තිබුණා නම් මේ කාලේ දෙදෙනා අවබෝධ කරගෙන අවබෝධ ඥාණයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාව වර්ධනය කරගන්න කාලයක් වෙන. ඒ කාලයේ ওই මාස දෙක තුල කන්‍යා රාශියේ ඉන්න කාලයේ විතරක් නෙවෙයි. ඒ පැවැත්ම වටින්නේ මේ යෝගයත් එක්ක පිහිටීමෙන් ජීවිත කාලයේටම පළ දෙන නිසා. ඒ නිසා ඔබත් අර කිව්වර පුණ්‍ය කටයුත්ත බුදු ග්‍රහයා වෙනුවෙන් බෝධි මණ්ඩපයේ නිල්මානිල් පූජා පවත්වා සදේව ලෝකයාට සහ බුදු ග්‍රහ දේවියා ප්‍රදාන දේව මණ්ඩලයට පින් දීලා සියලු ඍෂිවරුන්ට පින් දීලා ලෝට සෙට් කරලා කටයුතු කරන්නට ඇත්තට මේ කටයුතු කරනකොට ඔබට ඔළුවට යහපත් දේ තත්ත්වාකාරී යෙදීමෙන් ලෝකයට සෙට් කරන ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අප මේ කතා කරේ බුදු ග්‍රහයාගේ උච්ච භවනේ ක්‍රියාකාරකම් මේෂ රාශියේ පටන්. ඒ නිසා මේ හැම දිනාටම මොන අසුබ තිබුණත් අපගේ සුබවාදී ක්‍රියා දහමයන් අපි දුන් පූජා කර්මයන් තුලින් සාහනය කරගෙන Tamanට සෙතක් රට සෙතක් කරගන්නට ලැබෙනවා. ඒ නිසා මේ විශ්වනානික නැරඹු ඔබ හැම දිනාටම ජයක් වේවා, සෙතක් වේවා, තෙරුවන් පිහිටයි.